රජයේ රැකියාවකට යන්න ඉන්න ඔබට මුහුණ දෙන්න වෙන අභියෝගයක් තමයි අභියෝගතා පරීක්ෂණය. එහෙමත් නැත්නම් IQ කියලා කියන්නේ. ඉතින් මේ අභියෝගයට ලේසියෙන් මුහුණ දෙන්නට උදව් කරන්නට අපි හිතුවා. ඉතින් ලේසියෙන් IQ දිනුම කියලා පාඩම් මාලාවක් මේ YouTube channel එක ඔස්සේ ආරම්භ කරන්න අපි සියලුම කටයුතු යොදලා තියෙන්නේ. ඉතින් මේ ලේසියෙන් IQ දිනමු කියන පාඩම ඇතුලේ අපි හැම වර්ගයකටම අයත් ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි වැඩිදුර කතා කරන්නේ නැතුව අපේ ගැටලු විසඳන්නට යන්. අපේ ගැටලුව 1 තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන අපි කියන්නේ හිස්තැනට ගැලපෙන පිළිතුර හොයන්න කියලා. එතකොට මේ ගැටලුව සංඛ්‍යා රට ආශ්‍රිත ගැටලුවක්. මෙතනදී ඔබ සංඛ්‍යා දිහා හොඳින් බැලුවොත් තේරෙනවා සංඛ්‍යාවල පරිමාණය ගොඩක් විශාලයි කියලා. උදාහරණයක් විදිහට 0.25 කියන සංඛ්‍යාව තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඉතා විශාල අගයක් වෙන 2323. ඊට පස්සේ 6969 කියලා තවත් විශාල අගයක් තියෙනවා. එතකොට දැන් මේ සංඛ්‍යා එකිනෙක අතර සම්බන්ධයක් නැහැ කියලා ඔබට තේරෙන්න ඕනේ. මොකද පරිමාණය විශාල නිසා. ඒ වෙලාවට සංඛ්‍යා දෙක අතර, ඒ කියන්නේ අපි කියන සංඛ්‍යා ජෝඩු අතර සම්බන්ධතාවයක් තියෙනවද කියලා අපි බලන්න ඕනේ. එතකොට එහෙම බැලුවාම ඔබට පේනවා ඇති මම මේ රතු පාට ඊතල වලින් පෙන්වන සංඛ්‍යා දෙක දිහා ඒ දෙක දැක්ක ගමන් අපිට පේනවා ඒ දෙක අතරේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා. මොකද 2 3 2 3 සහ 6 9 6 9. එතකොට අපි ඒක බැලුවම අපිට තේරෙනවා 2323 තුනෙන් වැඩි කළාම එන අගය තමයි 6969. එහෙමත් නැත්නම් 6969 තුනෙන් බෙදුවාම එන අගය තමයි 2323. ඉතින් මෙන්න මේ සම්බන්ධය ඔබට ඉක්මනටම දකින්න පුළුවන් නම් මේ ගැටලුව ඉතාමත්ම ඉක්මනින් විසඳන්නට පුළුවන්. එතකොට අපිට පේනවා මේ රවුමේ එහෙම නැත්නම් මූර්තයේ ඉහළින් තියෙන කොටස් 4 තියෙන සංඛ්‍යාවල 3 ගුණාකාරය තමයි පල්ලෙහා තියෙන කොටස් 4 තියෙන්නේ. එතකොට 3.7 අපි 3න් වැඩි කරාම 11.1 එනවා. 0.25 3න් වැඩි කරාම 0.75 එනවා. 2323 3න් වැඩි කරාම 6969 එනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් 14.8 3න් වැඩි කරාම උත්තරය 44.4 කියලා. ඊට පස්සේ අපි යනවා දෙවෙනි ගැටලුවට. මේ ගැටලුව වයස සම්බන්ධ ගැටලුවක්. අපි ගැටලුව කියවුවොත් එහෙම මමගේ වයස අක්කාගේ වයස මෙන් 3 ගුණයක්, අක්කාගේ වයස මගේ වයස මෙන් 3 ගුණයක්, තවත් අවුරුදු 8කින් අක්කාගේ සහ මගේ වයසේ එකතුව සහ දැන් අම්මාගේ වයස අතර පරතරයේ අවුරුදු 9ක්. එහෙමනම් අපිට එකිනෙකාගේ වයස හොයන්න කියලා කියනවා. ඉතින් එතනදී මේ ගැටලුව ලේසියෙන්ම විසඳන්න පුළුවන් විදිහ තමයි අපි මවගේ වයස m කියලා ගන්නවා, අක්කාගේ වයස s කියලා ගන්නවා, මගේ වයස i කියලා ගන්නවා. එතකොට අපිට මේ වයස් අතර තියෙන සම්බන්ධතාවය ලියාගත්තාම අපිට ඉක්මනටම පිළිතුර ලබා ගන්න පුළුවන්. එතකොට අපි ගාන කියවලා ඒ ගානේ දැක්වෙන මවගේ වයස, අක්කාගේ වයස සහ මගේ වයස අතර තියෙන සම්බන්ධතාවය බැලුවාම අපිට ලියන්න පුළුවන් m සමානයි 3s, s සමානයි 3i කියලා. ඊට පස්සේ ගානට අනුව තවත් අවුරුදු 8කට පස්සේ සිද්ධ වෙන අවස්ථාව ගැන ලියන්න නම් මගේ වයසට සහ අක්කාගේ වයසට 8 ගාන එකතු කරන්න ඕනේ. එතකොට මගේ වයස i, අක්කාගේ වයස s. එහෙනම් i ධන 8 සහ s ධන 8 කියලා අපිට ලියන්න පුළුවන්. ඉතින් තවත් අවුරුදු 8කින් අක්කාගේ සහ මගේ වයසේ එකතුව සහ දැන් අම්මාගේ වයස අතර පරතරය අවුරුදු 9ක් නම් අපිට i ධන 8 ධන s ධන 8 සමානයි m අඩු කිරීම 9 කියන සමීකරණය ලියා ගන්නට පුළුවන්. එතකොට ඔබ දන්නවා අපිට නොදන්නා පද කීපයක් තියෙනකොට මේ සමීකරණය විසඳන්න අමාරුයි. ඒ නිසා අපි දන්නා පද වලින් මේ නොදන්නා පද ලියා ගන්න ඕනේ. අන්න එතනදී අපිට වැදගත් වෙන අපි කලින් ලියාගත්තු සමීකරණ දෙකේ තමයි m සමානයි 3s සහ s සමානයි 3i. මෙතනදී i කියන පදය අපි ඉතුරු කරලා s කියන පදය සහ m කියන පදය අපි i ආශ්‍රයෙන් ලියා ගන්නවා. එතකොට අපිට එනවා i ධන 8 ධන 3i i ධන 8 සමානයි 9i i අඩු කිරීම 9 කියලා. එතකොට මේක විසඳුවාම අපිට ගන්න පුළුවන් i සමානයි 5. ඒ කියන්නේ මගේ වයස 5යි.
එතකොට අපි ගැටලුවට අනුව අක්කාගේ වයස මගේ වයස මෙන් 3 ගුණයක් නිසා අක්කාගේ වයස 15ක් අම්මගේ වයස අක්කාගේ වයස මෙන් 3 ගුණයක් හින්දා එහෙනම් අම්මාගේ වයස වෙන්නේ අවුරුදු 45ක්. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ගැටලුවට. තුන්වෙනි ගැටලුව නැවත සැරයක් සංඛ්‍යා රට ආශ්‍රිත ගැටලුවක් තමයි තියෙන්නේ. මේ ගැටලුව දිහා බැලුවාම ඔබට පේනවා පළවෙනි කොලම් එකේ තියෙන්නේ ටිකක් විශාල අගයක්. උදාහරණයක් විදිහට 43 82 17 38 වගේ. ඊට පස්සේ මැද තියෙන කොලම් එකේ තියෙන්නේ ඊටමත් කුඩා සංඛ්‍යාවන්. ඒ කියන්නේ 3 2 4 වගේ. ඊට පස්සේ නැවත වතාවක් අන්තිම කොලම් එකේ එහෙමත් නැත්නම් තුන්වෙනි කොලම් එකේ තියෙන ටිකක් විශාල අගයක්. 49 84 128 340 වගේ. එතකොට ඔබට තේරෙනවා ඇති මේ සංඛ්‍යා දෙක මේ සංඛ්‍යා කොලම්ස් තුන බැලුවාම පළවෙනි කොලම් එකේ තියෙන සංඛ්‍යාව හා අන්තිම කොලම් එකේ තියෙන සංඛ්‍යාව සම්බන්ධ කරන්නේ මැද්දේ තියෙන කොලම් එකේ තියෙන සංඛ්‍යාවෙන්. මේක ඔබට තවදුරටත් පැහැදිලි කරන්න මම මේ හැම සංඛ්‍යාවකම පළවෙනි සංඛ්‍යාව මම අයින් කරනවා. මේක ඉවත් කරනවා. එතකොට ඔබට පේනවා ඇති 3 3 9 2 2 4 7 4 28. එතකොට ඔබට පේනවා ඇති පළවෙනි කොලම් දෙකේ සංඛ්‍යාවල ගුණිතය තමයි තුන්වෙනි කොලම් එකට එන්නේ. 3 වරක් 3 9 දෙවරක් 2 4 7 වරක් 4 28. එහෙනම් අපි දන්නවා හිස්තැනට ගැලපෙන්නේ 5. ඒ කියන්නේ 8 වරක් 5 40 කියන සම්බන්ධතාවය. එතකොට උත්තරේ වෙන්නේ 5. ඊට පස්සේ අපි හතරවෙනි ගැටලුවට යනවා. හතරවෙනි ගැටලුව දුර කාලය සහ වේගය සම්බන්ධ ගැටලුවක්. එතකොට අපි ගැටලුව කියෙව්වොත් A නගරේ ඉඳන් B නගරයට තියෙනවා දුර කිලෝමීටර් 196ක්. රියදුරෙක් A නගරේ ඉඳලා B නගරයට තියෙන දුරින් අඩක් පැයට කිලෝමීටර් 14ක වේගයෙන්ද ඉතිරි දුර පැයට කිලෝමීටර් 28ක වේගයෙන්ුත් ගමන් කරලා තියෙනවා. නැවත පැමිණීමේදී ඒ ගත වෙච්ච කාලයෙන් හතරෙන් එකක් පැයට කිලෝමීටර් 14ක වේගයෙන් ඒ වගේම ඉතිරි කාලය පැයට කිලෝමීටර් 28ක වේගයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට යන්න ගත වෙච්ච කාලය සහ එන්න ගත වෙච්ච කාලය සසඳන්න කියන එක තමයි මේ ගැටලුවේදී අපිට කියන්නේ. එතකොට මේ ගැටලුවේ කොටස් දෙකක් තියෙනවා. යන්න ගත වෙච්ච කාලය සහ එන්න ගත වෙච්ච කාලය කියලා. එතකොට අපි පළවෙනි කොටස ගත්තොත් එහෙම ඒ රියදුරා ඒ නගරේ ඉඳන් B නගරයට තියෙන දුරින් අඩක් ගිහිල්ලා තියෙනවා කිලෝමීටරයට පැයට කිලෝමීටරට 14ක වේගයෙන්. ඉතිරි දුර ගිහිල්ලා තියෙන්නේ පැයට කිලෝමීටර් 28ක වේගයෙන්. එතකොට මෙතන තියෙන මේ ගැටලුව ඉතාමත්ම ලේසියෙන් විසඳන්න පුළුවන්. හේතුව අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. අපි මෙතන වේගය දන්නවා. ඒ වගේම දුරත් දන්නවා. ඒ නිසා අපිට කාලය හොයාගන්න පුළුවන්. ඒ අනුව පළවෙනි කිලෝමීටර් 98 යන්න රියදුරට පැය 7ක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම දෙවෙනි කිලෝමීටර් 98 යන්න පැය 3මාරක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ දෙකේ එකතුව ගත්තාම පළවෙනි කොටසට උත්තරේ වෙන්නේ පැය 10.5ක්. ඒ කියන්නේ රියදුරාට A නගරේ ඉඳන් B නගරේ දක්වා යන්න ගත වෙලා තියෙනවා පැය 10.5ක්. එතකොට අපි දෙවෙනි කොටසට ගියොත් එහෙම ගානේ ගැටලුවේ මෙතන කියනවා නැවත පැමිණීමේදී ගත වෙච්ච කාලයෙන් හතරෙන් එකක් පැයට කිලෝමීටර් 14ක වේගයෙන් තමයි ඇවිත් තියෙන්නේ. ඒ වගේම ඉතිරි කාලය පැයට කිලෝමීටර් 28ක වේගයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මෙතන කතා කරන්නේ කාලය ගැන. කලින් කොටසේ අපි කතා කළේ දුර ගැන. නමුත් මෙතනදී කතා කරන්නේ කාලය ගැන. මේ නිසා පොඩ්ඩක් විතර මෙතන සංකීර්ණතාවයක් තියෙනවා. එතකොට අපි ගත වෙච්ච කාලය සමානයි x කියලා ගත්තොත් x බෙදීම 4 කාලයක් ගිහිල්ලා තියෙන්නේ පැයට කිලෝමීටර් 14ක වේගයෙන්. එතකොට 3x බෙදීම 4ක් ගිහිල්ලා තියෙන්නේ පැයට කිලෝමීටර් 28ක වේගයෙන්. එතකොට අපිට සම්බන්ධතාවයක් ලියා ගන්න පුළුවන්. මුළු දුර ගමනේ මුළු දුර සමාන වෙනවා අර x බෙදීම 4 මේ කාලය තුල ගියපු දුරට සහ 3x බෙදීම 4 කාලය ඇතුළත ගියපු දුරට. එතකොට මේ දුරවල් දෙකේ එකතුව කිලෝමීටර් 196ට සමාන වෙනවා. ඉතින් අපි මෙතන x අපිට හොයාගන්න පුළුවන්. එතකොට x විදිහට උත්තරය එන්නේ පැය 8ක්. ඉතින් අපිට යන්න පැය 10.5ක් ගත වෙලා තියෙනවා. නමුත් එන්න අපිට ගත වෙලා තියෙන්නේ පැය 8ක් පමණයි.
එතකොට අපිට තේරෙනවා අපිට B නගරේ ඉඳන් A නගරයට යන්න තමයි අඩු වෙලාවක් ගත වෙලා තියෙන්නේ කියලා. අපි ගියොත් එහෙම පස්වෙනි ගැටලුවට මේකෙදි කියන්නේ මා ළඟ ඇති මුදල 500ට ආසන්නයි. එමාගේ 10න් 15න් 20න් සහ 30න් බෙදුවාම දෙකක් ඉතිරි වෙනවලු. 25න් බෙදුවාම 7ක් ඉතිරි වෙනවලු. එහෙමනම් ඒ මුදල කොච්චරද කියලා හොයන්න කියලා තමයි කියන්නේ. මේක ඔබට පුහුණු වුණාට පස්සේ ඉතාමත්ම ලේසියෙන් විසඳන්න පුළුවන් ගැටලුවක්. නමුත් පළවෙනි වතාවේ හින්දා අපි පොඩ්ඩක් හිමින් සැරේ මේ ගැටලුව විසඳන්න බලමු. එතකොට 10න් බෙදුවාම දෙකක් ඉතිරි වෙනවා නම් අපි දන්නවා 10න් බෙදෙනවා කියන්නේ නම් 10 20 30 40 50 වගේ අගයන්. එතකොට දෙකක් ඉතිරි වෙනවා කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් 12 22 32 42 52 වගේ අගයන් වෙන්න ඕනේ. එතකොට තමයි අපි 10න් බෙදුවාම දෙකක් ඉතිරි වෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා 15න් බෙදුවාම දෙකක් ඉතිරි වෙනවා කියලා. එතකොට අපි දන්නවා 15න් බෙදෙන සංඛ්‍යා ගත්තොත් එහෙම 15 30 45 60 75 90 වගේ. හැබැයි 15න් බෙදුවාම දෙකක් ඉතිරි වෙන්නත් ඕනේ. අපි කලින් කිව්ව විදිහට ඒක 10න් බෙදුනහම දෙකක් ඉතිරි වෙන්නත් ඕනේ. එහෙනම් අපිට තේරෙනවා 15ට දෙකක් එකතු කරපු 17 ඊට පස්සේ 45ට දෙකක් එකතු කරලා 47 මෙන්න මේ වගේ අගයන් මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. මෙතෙන්ට ගැලපෙන්නේ 30 60 90 වගේ සංඛ්‍යාවන්. ඒ කියන්නේ 15 ගුණාකාර. එතකොට අපි ඒවට දෙකක් එකතු කරාම 32 62 92 122 වගේ සංඛ්‍යාවන් එනවා. එතකොට මේ සංඛ්‍යාවන් 10න් බෙදුවාමත් දෙකක් ඉතිරි වෙනවා. 15න් බෙදුවාමත් දෙකක් ඉතිරි වෙනවා. ඊට පස්සේ අපිට කියනවා 20න් බෙදුවාමත් දෙකක් ඉතිරි වෙන්න ඕනේ කියලා. එහෙමනම් අපිට අර 10න් බෙදෙන සංඛ්‍යාවල අපිට ගන්න බෑ 32 වගේ අගයක් 52 වගේ අගයක් 72 වගේ අගයක් අපිට ගන්න බෑ. මොකද ඒවා 10න් බෙදුවට 20න් බෙදෙන්නේ නැති හින්දා. ඒ නිසා අපිට ගන්න වෙන්නේ 22 42 62 82 102 වගේ කියන සංඛ්‍යාවන්. ඊට පස්සේ අපිට කියනවා 30න් බෙදුවාම දෙකක් ඉතිරි වෙන්න ඕනි කියලා. එතකොට අපිට දැන් කලින් තියෙන ඔක්කොම කන්ඩිෂන්ස් නැත්තම් ඒ තත්ත්ව ඔක්කොම අපි සම්පූර්ණ කරාම අපිට 30න් බෙදුවාම දෙකක් ඉතිරි වෙනවා නම් ඒ සංඛ්‍යා තමයි 32 62 92 122 152 182 වගේ සංඛ්‍යාවන්. ඊට පස්සේ අන්තිමටම ඒගොල්ලෝ කියනවා 25න් බෙදුවාම 7ක් ඉතිරි වෙන්නත් කියලා. ඉතින් අපි දන්නවා 25න් බෙදෙන සංඛ්‍යා තමයි 25 50 75 100 වගේ සංඛ්‍යාවන්. ඒ වගේම මේකට 7ක් එකතු කරොත් එහෙම අපි මොකද බෙදුවහම 7ක් ඉතිරි වෙන්න නම් 7ක් එකතු වෙලා තියෙන්න ඕනේ එකට. එතකොට වෙන්න පුළුවන් 25ට 7ක් එකතු කරාම 32 50ට 7ක් එකතු කරාම 57 ඒ වගේම 75ට 7ක් එකතු කරාම 82 ඒ වගේම 100ට 7ක් එකතු කරාම 107 වගේ සංඛ්‍යාවන්. නමුත් මේ සංඛ්‍යා අතරින් අපි අර කලින් කියපු 10නුත් බෙදෙන්න ඕනේ 15නුත් බෙදෙන්න ඕනේ 20නුත් බෙදෙන්න ඕනේ 30නුත් බෙදෙන්න ඕනේ කියන දේවල් බැලුවාම අපිට තේරෙනවා 57 කියන එක අපිට ගන්න බෑ. 107 කියන එක ගන්න බෑ. එතකොට දැන් මේ වීඩියෝ එකේ ඔබට පේනවා ඒ 10න් බෙදුවාම 15න් බෙදුවාම 20න් බෙදුවාම 30න් බෙදුවාම සහ 25න් බෙදුවාම කියන ඒ තත්ත්වවලට ගැලපෙන සංඛ්‍යාවන් මම ඉස්සරහ ලියලා තියෙනවා. එතකොට අපිට පේනවා ඇති 82 කියන සංඛ්‍යාව මේ හැම පහටම ගැලපෙනවා. ඊට වඩා අඩු සංඛ්‍යාවනුත් තියෙනවා. නමුත් මෙතන ගැටලුවේ කියනවා මා ළඟ ඇති මුදල 500ට ආසන්නයි කියලා. ඒ නිසා අපිට ගන්න පුළුවනි මේකට නිවැරදි පිළිතුර විදියට 482 කියන උත්තරය. ඉතින් අදට මේ වීඩියෝ එක තුළ අපි ගැටලු 5ක් විසඳුවා සම්පූර්ණයෙන්ම. ඒ වගේම අපේ මේ පළවෙනි පාඩම අපි දෙවෙනි පාඩමිනුත් මේ වගේම ගැටලු 5ක් අරගෙන එනවා. ඒවට විසඳුමුත් එක්ක කොහොමද ඒවා හදන්නේ කියන එකත් එක්ක. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකනොත් තවත් අමාරු ගැටලු 5ක් එක්ක හම්බ වෙමු.